හරි. ඒතර අද අපි කතා කරන්නේ බලයක භ්‍රමණ ආචරණය සහ බල ගූර්ණය ගැන. දැන් බලයක් සම්බන්ධයෙන් කතා කරද්දී මොකද්ද මේ බලයක භ්‍රමණ ආචරණයක් කියලා කියන්නේ? ඔයගොල්ලන්ට ප්‍රසන්ටේෂන් එක පේනවා ඇති මං හිතන්නේ. බලයක භ්‍රමණ ආචරණයක් කියන්නේ මොකද්ද? ළමයි මෙහෙම එකක් තියෙනවා. දැන් අපි මේ පළවෙනි එකේ ළමයි තියෙනවා බලන්න මේ රූපේ මේ තියෙන්නේ අපි දුම් මේසයක් මත තියෙන ලී කුට්ටියක්. මේසයක් මත තියෙන ලී කුට්ටියක් මේ තියෙන්නේ. එතකොට මේ ලී කුට්ටිය චලනය කිරීම සඳහා අපි ලී කුට්ටිය මත බලයක් යොදන්න ඕනේ. ලී කුට්ටිය චලනය කරන්න ලී කුට්ටිය මත බලයක් යොදන්න ඕනේ. ඒක තමයි මේ කියන්නේ වස්තුවක් රේඛීය චලිතයකට යොමු කිරීමට අවශ්‍ය වන්නේ බලයක කියලා කියන්නේ ඒකයි. ඕනෑම වස්තුවක් රේඛීය චලිතයක් යම් දිශාවක් ඔස්සේ චලිතය කරන්න චලනය කරන්න අවශ්‍ය වෙන්නේ බලයක්. බලන්නකො මේ දෙවනි රූපේ. මේ දෙවනි රූපේ අපි මේ දොර අරිනකොට සිද්ධ වෙන්නේ දොර මෙන්න මේ සරණේරුව වටා කැරකෙවෙනවා. දොර මේ සරණේරුව වටා කැරකෙවෙනවා නැත්නම් භ්‍රමණය වෙනවා. දැන් මේ දොර කියන වස්තුව භ්‍රමණයක් වෙන්නේ ළමයි. දැන් මේ වගේ අවස්ථා වුණ තරම් අපේ එදිනදා ජීවිතේ අපිට හම්බ වෙනවා. තව එකක් ගත්තොත් අපි ඕගොල්ලෝ දැන් හිතන්නකෝ ඕගොල්ලෝ මේ දොරම ඕගොල්ලෝ දොරේ ඕගොල්ලන් ගෙදර ලොක් එකක් තියෙනවා. බෝලයක් තියෙනවා. ඒතකොට ලොක් එක කරකවලා තමයි අපි දොර අරින්නේ. ලොක් එක කරකවන්න ඕන දොර අරින්න. නැත්නම් යතුරක් තියෙනවා. යතුර කරකවන්න ඕන. එහෙම නැත්නම් ඕගොල්ලන්ගේ ගෙදර තියෙන මෝටර් සයිකලේ 3 wheel එකේ කාර් එකේ රෝදයක් මාරු කරනවා. රෝදේ මාරු කරද්දී රෝදේ ඇනේ ගලවන්න ඕනේ. රෝදේ ඇනේ ගලවන්න අපි යතුරෙන් මේ ඇනේ කරකවනවා. එතකොට මේ ඇනේ නට් එක භ්‍රමණය වෙනවා ළමයි. දොර භ්‍රමණය වෙනවා. ඒතර මේ අවස්ථාවේදී මේ දොර භ්‍රමණය කරන්න ඕනේ බලයක් නෙවෙයි. අපි මේ යොදන දෙයට කියන්නේ බල ගූර්ණයක් කියලා. මේකට බලයක් කියලා කියන්නේ අපි දොර භ්‍රමණය කරන්න අවශ්‍ය වෙන්නේ බල ගූර්ණයක්. අපි යොදන බලයක් මගින් කිසියම් වස්තුවක් භ්‍රමණය වෙනවා නම් ළමයි. අපි යොදන බලයක් මගින් වස්තුවක් භ්‍රමණය වෙනවා නම් අපි ඒකට කියනවා බලයක භ්‍රමණ ආචරණයක් කියලා. බලයක භ්‍රමණ ආචරණයක්. මේ තියෙන්නේ මේකේ මේ බලයක භ්‍රමණ ආචරණයක් යෙදෙන අවස්ථා කීපයක් මේ වීඩියෝ එකේ තියෙන්නේ. එතකොට මේකේ ළමයි ඔයගොල්ලන්ට මේ ඔය තියෙන්නේ ඇණයක් කරකවන එකක්. ඔන්න භ්‍රමණ ආචරණ සීසෝ එකක් පදින එක. නේද? මේ දොරක් අරින වාහන එක. එතකොට මේ අවස්ථාවල යොදන බලයෙන් වස්තුවක් භ්‍රමණය වෙනවා. අපි මේකට කියනවා බලයක භ්‍රමණ ආචරණයක් කියලා. ඒතර අපි මේ පාඩමේදී කතා කරන්නේ මේ බලයක භ්‍රමණ ආචරණය කෙරෙහි බලපාන සාධක. හරි? බලයක භ්‍රමණ ආචරණය කෙරෙහි බලපාන සාධක තමයි අපි මේකෙදි කතා කරන්නේ. හරි. එතකොට මේක අපි පස්සේ ඊටු ටික බලමු. හරි. දැන් භ්‍රමණ ආචරණය කෙරෙහි බලපාන සාධක වලට බලන්න ඕගොල්ලන්ට ඉස්සෙල්ලාම තියෙනවා පොඩි ක්‍රියාකාරකමක්. මේක අපිට දැන් කරලා බලන්න විදිහක් නැහැ. මේකට සම්බන්ධ වීඩියෝ එකකුත් මම බැලුවා හොයාගන්න එහෙම එකකුත් නැහැ. අපි චුට්ටක් බලමු කතා කරලා මොකද්ද මේක වෙන්නේ කියලා. ඕගොල්ලෝ මේක දන්න දෙයක්. දැන් මේ තියෙන්නේ දොරක් ළමයි. මේ තියෙන්නේ දොරක්. එතකොට මේකේ තියෙනවා උළුවස්සට සරණේරු මගින් උළුවස්සකට සවි කර ඇති දොරක එකම මට්ටමේ එක තිරස් මට්ටමක තියෙන ABCD ලක්ෂ 4ක් සලකුණු කරගන්නලු. මේ වාගේ ලක්ෂ 4ක් සලකුණු කරගන්නලු. ඊට පස්සේ රබර් චූෂකයක් ආධාරයෙන් රබර් චූෂක කියන්නේ ඔයගොල්ලෝ දැකලා ඇති අර මේ බස් වල බෝඩ් එහෙම එල්ලන්න අලවලා තියෙනවා. නැත්නම් ඔය අලුත් කඩවල වල වීදුරුවේ ළමයි ඔය එක එක සෙල්ලම් බඩු අනම්මනම් එල්ලන්න පොඩි රබර් මේ රවුමක් වාගේ එකක් තියලා තද කරනවා. එතකොට ඒක ඇලෙනවා. මේකට කියන්නේ චූෂක අල්ලුවක් කියලා. රබර් චූෂකයක් ආධාරයෙන් නිව්ටන් තරාදියක් ඒ ලක්ෂයට සවි කර. ඉස්සෙල්ලාම රබර් චූෂකේ හයි කරනවා ඒ ලක්ෂයට, ඒකට හයි කරනවා නිව්ටන් තරාදිය. ඒ දොරට ලම්බකව පිහිටන ලෙස තබා එමගින් දොර ඇරීම සඳහා දොරට ලම්බකව බලයක් දෙන්න ඕන. හරි. ඊට පස්සේ මේ විදියට රබර් චූෂකයක් ඒ කියන ලක්ෂයට හයි කරලා ඒකට දුනු තරාදියක් හයි කරලා දුනු තරාදිය
දොරට ලම්බකව තියාගෙන දුනු තරාදියෙන් මේ දොර අරින්න බලයක් යොදන්නලු. දොර XY භ්‍රමණ අක්ෂය වටා කැරකවීම යන්තමින් ආරම්භ වන මොහොතේ බලය නිව්ටන් තරාදිය මගින් මැනගන්නලු. මේ XY කියන්නේ මේ සරණේරුවේ අක්ෂය. එතකොට දොර ඔන්න අපි මේකෙන් බලය යොදනවා දොර යාන්තම් කැරකෙන්න පටන් ගන්න වෙලාවේදී දුනු තරාදිය පාඨාංකේ බලනවා. ඉන්පසු ඒ ආකාරයටම B, C සහ D යන ස්ථානවලද රබර් චූෂක අලවා දොර කැරකෙවීම යන්තමින් ආරම්භ වන මොහොතේ බලය මැන ගන්න. එම පාඨාංක වගුවක සටහන් කරන්න. හරි අපිට කියනවා ඊට පස්සේ මේ B අවස්ථාවේ C අවස්ථාවේ D අවස්ථාවේ මේ තැන් ටිකටත් හයි කරනලු දුනු තරාදිය. හයි කරලා එක් එක් අවස්ථාවේදී මේ දොර යන්තමින් භ්‍රමණය කරන්න අවශ්‍ය බලය හොයාගන්න කියලා. දැන් ඔයගොල්ලෝ මේක ප්‍රායෝගිකව දන්න දෙයක් ළමයි. අපි දොර අරිනකොට අපිට පුළුවන් දොරේ මේ A කියන කෙළවරෙන් ඇදලා දොර අරින්න. ගොඩක් වෙලාවට අපි මෙතනින් අල්ලන්නේ දොර. හිතලා බලන්න ඕගොල්ලෝ නැත්නම් ඕගොල්ලන් මේකේ අත්දැකීම නැත්නම් දැන් ගෙදර ගින් දොර වහලා බලන්න. ඕගොල්ලෝ මේ දොරේ සරණේරුවට කිට්ටුවෙන් මෙන්න මේ හරියෙන්. දොරේ සරණේරුවට කිට්ටුවෙන් මෙන්න මේ හරියෙන් බලය යොදලා බලන්න. මේ දොර කරකවන්න වහන්න කොච්චර අමාරුද කියලා. ඒතකොට මෙතෙන්දි ළමයි අඩුම බලයක් යොදන්න වෙන්නේ A කියන ලක්ෂයෙන් අපි බලය යොදනකොට. මේ පළවෙනි අවස්ථාවේ A කියන අවස්ථාවේදී තමයි යෙදිය යුතු බලය අඩුම වෙන්නේ. B කියන අවස්ථාවේදී ඒ කියන්නේ B කියන තැනට දුනුතරාදී හයි කරපුවාම යොදන්න ඕන බලය A වලදී ලැබුණු වගේට වඩා ටිකක් වැඩි අගයක්. මේ විදිහට මේ පැත්තට එන්න ළමයි. මේ පැත්තට එන්න යොදන්න ඕන බලය වැඩි වෙනවා. යොදන්න ඕන බලය වැඩි වෙනවා. ඕක තමයි ඔය ක්‍රියාකාරකමදී වෙන්නේ. එතකොට ඕගොල්ලන්ට කියනවා මේකේ පාඨාංක කීපයක් අරන් ලකුණු කරගන්න ඕන. මොනවද අපි ලකුණු කරන්නේ? යෙදිය යුතු බලයයි සරණේරුවේ ඉඳන් මේ ලක්ෂයට තියෙන දුරයි. ඒතකොට සරණේරුවේ ඉඳන් මේ ලක්ෂයට තියෙන දුර වැඩිම අවස්ථාවේදී යොදන්න ඕන බලය අඩුයි. ඒකයි අපිට මේකෙදි පේන්නේ. හරි. අපි චුට්ටක් ටියුට් එකේ ගිහින් බලමු මේකේ තියෙනවා ක්‍රියාකාරකම. හරි. වස්තුවක් කැරකෙවීමට බලපාන සාධක. මේක පොඩ්ඩක් ඉරක් ගහ ගන්න ඕන ළමයි. මේව තියෙනවා වස්තුවක් රේඛීය චලිතයකට යොමු කිරීමට අවශ්‍ය වන්නේ බලයකි. ඕනනම් ඒකත් අපි හයිලයිට් කරගමු. යම් අක්ෂයක් වටා වස්තුවක් භ්‍රමණය කිරීමට අවශ්‍ය වන්නේ බලයක් නොව බල ගූර්ණයකි. ඒකත් හයිලයිට් කරගන්න. හරි. ඊට පස්සේ මෙන්න මේ වාක්‍ය ළමයි අපිට වැදගත්. වස්තුවක් මත යොදන බලයක් නිසා වස්තුව භ්‍රමණය වීමට පෙළඹීම. වස්තුවක් මත යොදන බලයක් නිසා වස්තුව භ්‍රමණය වීමට පෙළඹීම බලයේ භ්‍රමණ ආචරණයක් ලෙස හැඳින්වේ. අපි යොදන බලයකින් වස්තුවක් කැරකෙවෙනවා නම් අපි ඒකට කියනවා බලයක භ්‍රමණ ආචරණයක්. ඕගොල්ලෝ බඹරයක් කරකවනවා. එතකොට ඕගොල්ලෝ යොදන්නේ ඔයගොල්ලෝ යොදන බලයෙන් වස්තුවක් කැරකෙවෙනවා. අපි ඒකට කියන්නේ භ්‍රමණ ආචරණයක් කියලා. ඔයගොල්ලෝ ගෙදර දොරේ ලොක් එක කරකවනවා. එතකොට අපි ඒකට කියන්නේ බලයක භ්‍රමණ ආචරණයක් කියලා. හරි. ඊට පස්සේ වස්තුවක් කැරකෙවීමට බලපාන සාධක පරීක්ෂා කිරීම. අපි අර ප්‍රසන්ටේෂන් එකේ තිබ්බ ක්‍රියාකාරකම. හරි. එවනම් මෙන්න මේ විදිහට දැන් තරාදියේ කොක්ක සවිකල ලක්ෂයේ තියෙනවා ABCD. සරණේරුව වලට අක්ෂය ඇති දුර සරණේරුව වල අක්ෂයේ සිට බලයට ඇති ලම්බක දුර. මේ ලක්ෂ්‍ය වලට තියෙන ලම්බක දුර. ඊට පස්සේ දොර චලනය වීම ආරම්භන නිව්ටන් තරාදිය පාඨාංකය. හරි අපි මේ ටික පුරෝගම්මු ළමයි මෙහෙම. හරි. මෙන්න තියෙනවා වගුව. ඔය විදිහට පුරව ගන්නකො ඉස්සෙල්ලාම. ඔන්න අපි මේ විදිහේ ලබාගත්තු පාඨාංක ටිකක් මම මේ දාලා තියෙන්නේ. ඉස්කෝලේදී මේ පරීක්ෂණය කරලා අපිට ලබාගත්තු පාඨාංක කීපයක්. ඊට පස්සේ ඔයගොල්ලෝ මේකේ අවසාන තීරුව පුරවන්න ඕන. දැන් මේ ටික ලියාගෙන ඔයගොල්ලන්ගේ වගුවේ ටියුට් එකේ වගුවේ මේ ටික ලියාගෙන අනිත් පැත්තේ අවසාන තීරුව තනියෙන් පුරවන්න. ඒ කියන්නේ මොකද්ද කරන්න තියෙන්නේ බලන්නකො යොදපු බලය වැඩි කරන්න ඕනේ ලම්බක දුරෙන්.
යෙදූ බලය ලම්බක දුරෙන් වැඩි කරන්න. වැඩි කරලා ලැබෙන උත්තරය ලියන්න. මට වැඩි කරලා ලැබුණු වගේ මැසේජ් කරන්න ළමයි. අනිත් ඈත් එවන්න උත්තරේ එක්කෙනෙක් කියවලා තියෙනවා සමිත්. හරි. 4 දෙනයි මට උත්තරේ වෙන්නේ තාම. right. ළමයි මේ හැම එකක්ම වැඩි කරපුවාම එකම උත්තරයක් එන්නේ. මේ හැම එකේම එන්නේ නිව්ටන් මීටර් 3ක් කියලා. නිව්ටන් මීටර් 3ක්. හරි? හැම එකේම එන්නේ නිව්ටන් මීටර් 3යි කියලා එන්නේ. හරි. right. ඔයගොල්ලන් වගුවට යටින් මේව ලියා ගන්නකො පොඩ්ඩක් ළමයි. වගුවට යටින් මේව ලියා ගන්න. මෙහිදී දොරෙහි භ්‍රමණය සිදුවන්නේ මෙහිදී දොරෙහි භ්‍රමණය සිදුවන්නේ දොරේ සරණේරුව ඔස්සේ යන දොරේ සරණේරුව ඔස්සේ යන දොරේ සරණේරුව ඔස්සේ යන
සිරස් රේඛාව වටාය සිරස් රේඛාව වටාය එම රේඛාව හඳුන්වන්නේ ආය පාරක් කියන්නකෝ. මෙහිදී මුල ඉඳන් කියන්නේ මෙහිදී දොරෙහි භ්‍රමණය සිදුවන්නේ සරණේරුව ඔස්සේ යන සිරස් රේඛාව වටාය සරණේරුව ඔස්සේ යන සිරස් රේඛාව වටාය එම රේඛාව හඳුන්වන්නේ දොරෙහි භ්‍රමණ අක්ෂය එම රේඛාව හඳුන්වන්නේ දොරෙහි භ්‍රමණ අක්ෂය යනුවෙන්ය එම රේඛාව හඳුන්වන්නේ දොරෙහි භ්‍රමණාක්ෂය යනුවෙන්ය ක්‍රියාකාරකම සිදු කිරීමේදී භ්‍රමණ අක්ෂයේ සිට බලයේ ක්‍රියාරේඛාවට ඇති ලම්බක දුර වැඩිවන විට භ්‍රමණ අක්ෂයේ සිට බලයේ ක්‍රියාරේඛාවට ඇති ලම්බක දුර වැඩිවන විට යෙදිය යුතු බලය ක්‍රමයෙන් අඩුවන බව නිරීක්ෂණය කළ හැක. යෙදිය යුතු බලය ක්‍රමයෙන් අඩුවන බව නිරීක්ෂණය කළ හැක. දැන් ළමයි ඕගොල්ලන්ගේ මේ
රූපේ තියෙන විදියට මේ ප්‍රසන්ටේෂන් එකේ තියෙන විදියට මේ බලන්න. දැන් මෙතන ඔය කියන්නේ මෙහෙම එකක්. දැන් මේ තියෙන්නේ මේ සරණේරුව ඔස්සේ යන සිරස් රේඛාව. ඔයගලන්ට පේනවා ඇති මම මේ රතු පාටින් අඳින එක. මේ සිරස් රේඛාවට අපි කියන්නේ භ්‍රමණ අක්ෂය කියලා මේ නම් කරලා තියෙන්නේ. ඒතකොට බලන්න මේ භ්‍රමණ අක්ෂයේ ඉඳන් බලයේ ක්‍රියා රේඛාව කියන්නේ බලය ක්‍රියාත්මක වන රේඛාව. දැන් මේ A ලක්ෂය නම් ක්‍රියා රේඛාව ඔහොම එන්නේ. ඒතකොට B ලක්ෂයෙන් බලයේදී ක්‍රියා රේඛාව මෙතනින්. බලය යොදන්නේ මෙතන. ඒතකොට මෙතන තමයි ක්‍රියා රේඛාව තියෙන්නේ. එතකොට බලයේ ක්‍රියා රේඛාවට තියෙන ලම්බක දුර වැඩි වෙනකොට බලයේ ක්‍රියා රේඛාවට තියෙන ලම්බක දුර අඩුම D ලක්ෂයෙන්. D ලක්ෂයට වඩා ලම්බක දුර අඩුයි C වල. මේ වැඩි ලම්බක දුර වැඩි C වලදී. ඊට පස්සේ C ලක්ෂයටත් වඩා ලම්බක දුර බලයේ ක්‍රියා රේඛාව ඉඳන් තියෙන ලම්බක දුර වැඩි B වලට. ඒතර වැඩිම ලම්බක දුරක් තියෙන්නේ බලයේ ක්‍රියා රේඛාවේ ඉඳන් බලයේ ක්‍රියා රේඛාවට භ්‍රමණ අක්ෂයේ ඉඳන් වැඩිම ලම්බක දුරක් තියෙන්නේ A ලක්ෂයට. ඒතර ලම්බක දුර වැඩි වෙනකොට යෙදිය යුතු බලය අඩු වෙනවා. එහෙම නෙවෙන්නේ නේද? ඔය වගුවේ එහෙමයි තියෙන්නේ. එහෙම තමයි ඇත්තටම මේක වෙන්නේ. දැන් ඕගොල්ලෝ දන්නවා මේකේ දොරේ මෙන්න මේ කෙලවරෙන් අල්ලලා මේක වහනකොට අරිනකොට හරි ලේසි. බොහොම කුඩා බලයක් දෙන්න ඕනේ. හැබැයි මේ හරියෙන් අපි දොර තල්ලු කරොත් ඊට වඩා ලොකු බලයක් දෙන්න ඕනේ. එහෙම ඒක තමයි ඔය කියන්නේ. භ්‍රමණ අක්ෂයේ ඉඳන් බලයේ ක්‍රියා රේඛාවට තියෙන ලම්බක දුර වැඩි වෙනකොට යෙදිය යුතු බලය අඩු වෙනවා. හැබැයි අපිට අවසානයේ පේනවා බලයේ විශාලත්වයයි ලම්බක දුරයි වැඩි කරපුවාම එකම අගයක් ලැබෙනවා. බලයේ විශාලත්වයයි ලම්බක දුරයි වැඩි කරපුවාම එකම අගයක් ලැබෙන්නේ. හරි. අලුත් රූලකින් ලියන්නකො. මෙහෙම. නමුත් මෙහිදී යෙදිය යුතු බලයේ විශාලත්වය හා යොහානි මයික් එක ඔන්ලා එක සැරේ උඩ ගියා මාත්. හරි. මොකද්ද කිව්වේ මං බය වෙච්ච පාර මට කිව්ව එකත් අමතක වුණා. මේදී නමුත් මෙහිදී යෙදිය යුතු බලයේ විශාලත්වය හා භ්‍රමණ අක්ෂයේ සිට බලයේ ක්‍රියා රේඛාවට භ්‍රමණ අක්ෂයේ සිට බලයේ ක්‍රියා රේඛාවට ඇති ලම්බක දුර ගුණ කළ විට භ්‍රමණ අක්ෂයේ සිට බලයේ ක්‍රියා රේඛාවට ඇති ලම්බක දුර ගුණ කළ විට ලැබෙන අගය සෑම විටම නියතයක් බවද නිරීක්ෂණය කළ හැක. ලැබෙන අගයේ සෑම විටම නියතයක් බවද නිරීක්ෂණය කළ හැක. දැන් ළමයි මෙහෙමයි. අපි ඕක අපේ ගෙදර දොර හරි විද්‍යාගාරේ දොර හරි අරගෙන කරකවද්දි හරියටම නියත ගාණක් එන්නේ නැහැ. නියතයක් බව නිරීක්ෂණය කළ හැක. එතකොට අපි අපේ ගෙවල් වල දොරවල් එහෙම නැත්නම් විද්‍යාගාරේ දොර
හරි මේ ලෙසාර ඔයා ඒ ටික තියන්න කොහොමම මේ අපි කියමු කාට හරි මං කියන්නම් මේ ඒ ලියපු එක ෆොටෝ එකක් ගහලා ගෲප් එකට දාන්න කියලා ඒ ටික දැන් ওই පැත්තට වැහැගෙන ඉන්නේ ඔය අපේ ඔය දම්රෝ එකකින් ওই පැත්තට වහිනවා මේ පැත්තට වහින්නේ නැහැ. ඔන්න දැන් මෙහාට වහින්න ගත්තා. මේ වැස්ස මාරු වෙන්නේ ඔය දම්රෝ එකේ ළමයි කන්ද මුදුනේ. ඉස්සර කාලේ ඉඳන් ඕක තියෙනවා. ওই පැත්තට වහිනවා මෙහාට වහින්නේ නැහැ. මෙහාට වහිනකොට ඔහෙට වහින්නේ නැහැ. ඉතින් කොහොම හරි මේ අපි කතා කරේ ඔය උඩ ඡේදේ. එතකොට ඒකේ ඔයා නෝට් එකෙන් ලියාගත්තේ කලින් කතා කරපු ටික තමයි නෝට් එකේ ලිව්වේ. ඒක මං කියන්නම් කාට හරි මේ හංසි ලිව්වා නේද? ඔව් හංසි ෆොටෝ එකක් ගහලා දාන්නකො ලියපු එක්කෙනෙක් කවුරු හරි චමෙත් හරි. හරි. ඒක බලාගෙන පස්සේ ලියා ගන්න. දැම්ම ලියන්න එපා. නිමාඩුව ලියා ගන්න. හරි. එතකොට දැන් මෙන්න මේ බලයේ විශාලත්වයයි භ්‍රමණ අක්ෂයේ ඉඳන් ක්‍රියාරේඛාවට තියෙන දුරයි ಗುಣ කරපුවාම ලැබෙන අගයට ළමයි අපි කියනවා බල ගූර්ණය කියලා. ඒ කියන්නේ ඔය පෙන්වන්නේ මොකක්ද මේ දොර වටා තියෙන බල ගූර්ණය ළමයි. අපි කොහෙන් බලය යෙදුවත් මේ දොර වටා තියෙන්නේ එකම බල ගූර්ණයක්. දැන් බලන්නකෝ ඔය හැමතිස්සෙම දැන් අපි දොරට සරණීරුවට ළඟින් බලය දුන්නා සරණීරුවට ඈතින් බලය දුන්නා. ඒතකොට එක එක අවස්ථාවේදී අපි යොදවපු බලය වෙනස්. හැබැයි බල ගූර්ණය එකම ගියා. නේද? එතකොට මේ දොර වටා තියෙන බල ගූර්ණය ළමයි වෙනස් වෙන්නේ නැහැ. එහෙමනම් ඔන්න ඔය ගුණිතයට අපි කියනවා යෙදිය යුතු බලයේ විශාලත්වයයි භ්‍රමණාක්ෂයේ ඉඳන් බලයේ ක්‍රියාරේඛාවට තියෙන ලම්බක දුරයි. මේ දෙකේ ගුණිතයට අපි කියනවා බල ගූර්ණය කියලා. එතකොට අපි ඔය හොයාගෙන තියෙන්නේ මොකද්ද? දොර වටා තියෙන බල ගූර්ණය. භ්‍රමණය වන වස්තුවකේ භ්‍රමණ අක්ෂය වටා තියෙන නැත්නම් ලක්ෂය වටා තියෙන බල ගූර්ණය තමයි අපි ඔය හොයාගෙන තියෙන්නේ. හරි බලන්න ඕගොල්ලන්ගේ ටියුට් එකේ ළමයි 6 වෙනි පිටුවේ තියෙනවා මෙන්න මේ වාක්‍ය highlight කරමු අපි. ඉන්න වංශයා කරන්න මේ. හරි. මෙන්න මේ ටික highlight කරගන්න. අක්ෂයක සිට බලයක ක්‍රියාරේඛාවට පවතින ලම්බක දුර හා බලයේ විශාලත්වයේ ගුණිතය එම ලක්ෂයේ වටා බලෙහි ගූර්ණය යනුවෙන් හැඳින්වේ. වැස්ස පටන් ගත්තා ළමයි. highlight කරගන්නකො ඒ ටික. දැන් එතකොට අපි බලගූර්ණේ ගණනය කරන්නේ මෙහෙමයි ළමයි. බලගූර්ණේ හොයන්නේ බලන්න පල්ලෙහා තියෙනවා මේ සමීකරණය බලයක් නිසා හටගන්නා ගූර්ණේ සමානයි බලය ගුණ කරන්න ඕනේ භ්‍රමණාක්ෂයේ සිට බලයට ඇති ලම්බක දුර. අපි බලයමයිනවා නිව්ටන් වලින් දුරමයිනවා මීටර වලින්. එතකොට බලගූර්ණේ ඒකක ලැබෙනවා ළමයි නිව්ටන් මීටර වලින්. මතක තියාගන්න බලගූර්ණේ ඒකක නිව්ටන් මීටර. ඔයගොල්ලෝ මෙන්න මෙතන නිව්ටන් මීටර කියලා ලියාගත්තත් කමක් නැහැ මේ පැත්තේ. බලගූර්ණේ කියලා මෙතන වරහණක් දාලා මෙතන ලියන්න නිව්ටන් මීටර n capital m simple නිව්ටන් මීටර වරහණ වාහන. හරි. මේ සමීකරණය හොඳට පේන විදියට කොටු කරගන්නකො මේම වටේට. ඔන්න බල ගූර්ණය අපි හොයන්නේ ඔන්න ඔය සමීකරණය මගින්. හරි. රයිට් අපි ඊට පස්සේ බලමු බල ගූර්ණය කෙරෙහි බලපාන සාධක. බල ගූර්ණයේ ඒකක නිව්ටන් මීටර. ඊට පස්සේ අපි බලමු බල ගූර්ණය කෙරෙහි බලපාන සාධක.
මොනවද කියලා. හරි. ඉස්සෙල්ලාම බලගූර්ණය කෙරෙහි බලයේ විශාලත්වයේ බලපාන බව පරීක්ෂා කිරීම. බලගූර්ණය කෙරෙහි බලයේ විශාලත්වයේ බලපානවා කියලා පෙන්නන්න. රයිට්. බලන්න කොහොමද ක්‍රියාකාරකම කරන්න කියලා. ටිකක් බොහොම සංකීර්ණ ක්‍රියාකාරකම ළමයි මේකේ දීලා තියෙන්නේ. අගක් මුලක් සමහර විට කියවනකොට තේරෙන්නේ නැති තරම් එහෙම සංකීර්ණ ක්‍රියාකාරකමක් අච්චු පොතේ තියෙන. මේකට පරණ සිලබස් එකේ තිබ්බ බොහොම සරල ක්‍රියාකාරකම්. නමුත් දැන් සිලබස් එක වෙනස් වෙද්දී ඕගොල්ලන්ට මේ වාගේ ටිකක් පැටලිලි සහිත ක්‍රියාකාර. පැටලිලි කියන්නේ මෙහෙමයි, මේකේ මේ ලොකු හැල්ලක් තියෙනවා, ඒකයි පැටලෙන්නේ. හරි බලන්නකො මෙහෙමයි කරන්නේ. දැන් අපි හොයන්න යන්නේ බලයක ගූර්ණය කෙරෙහි බලයේ විශාලත්වයේ බලපානවා කියලා. අපි මෙහෙම කරන්නේ තරමක් දිග ලී පටියක් ඕනලු මේකට රබර් වොෂර් දෙකක්. රබර් වොෂර් දෙකක් අපිට ළමයි ඕක පුළුවන් ඔය ටියුබ් පටියකින් වාගේ කපා ගන්න. වොෂර් එකක් කියන්නේ ඕගොල්ලෝ දාන ඔය ඇණයක් හයි කරනකොට අපි ඒ ඇණෙයි ඒ සම්බන්ධ වෙන මොන හරි පෘෂ්ඨයයි හොඳට හිර වෙන්න දානවා වොෂර් එකක් කියලා එකක්. તો රබර් වොෂර් දෙකක් මේකට දාන්න. හරි මුරිච්චිය සහිත ස්ක්‍රූප් ඇණයක්. මුරිච්චියක් කියන්නේ නට් එකක්. නට් එකක් තියෙන ස්ක්‍රූප් ඇණයක් දානවා. සිදුරු විදිනයක් ඩ්‍රිල් එකක් ඕන හිලක් විද ගන්න. නිව්ටන් තරාදියක් මේසයක් හෝ ලෑල්ලක්. හරි ඉස්සෙල්ලාම මෙහෙමයි කරන්නේ. රූපයේ පරිදි එකිනෙකට සෙන්ටිමීටර් 15ක් දුරින් පිහිටි O A B C D ලක්ෂවල සිදුරු විද ගන්නවා. ලී පටියක් අරන් ලී පටියේ සෙන්ටිමීටර් 15න් 15ට මේ විදියට ලක්ෂ 1 2 3 4 5ක් විද ගන්නවා. සෙන්ටිමීටර් 15න් 15ට. පළවෙනි එක O කියන එක. හරි ඊට පස්සේ A B C D. හරි. එතකොට බිඳුව තියෙන තැන තමයි O කියන එක තියෙන්නේ. ඊට පස්සේ ළමයි මොකද කරන්නේ මේ ස්ක්‍රූප් ඇණෙන් රබර් වොෂර් දෙක දාලා. දැන් ඉස්සෙල්ලාම මේසෙට මේ ලී පටියේ මේසෙට හයි කරගන්න. ඒතර මේසෙයි ලී පටියයි මැදට දානවා රබර් වොෂර් එකක්. දාලා ස්ක්‍රූප් ඇණෙන් මේක හිර කරගන්නවා මේසෙට. ස්ක්‍රූප් ඇණෙන් මේසෙට මේක හිර කරගන්නවා. හරි? බලන්න මෙහෙම කියලා තියෙනවා ඊට පස්සේ ඉන්පසු රබර් වොෂර් හා මුරිච්චිය සහිත ස්ක්‍රූප් ඇණේ භාවිතා කර ලී පටිය ඕහිදී මේස ලෑල්ලට සවි කරන්න. ඔන්න ලී පටිය දැන් මේස ලෑල්ලට හයි කරලා තියෙනවා. ඊට පස්සේ කියනවා D හි මුදුවට D වලට කෙලින්ම දැන් මේ සෙන්ටිමීටර් 60 කියන ලක්ෂයට. මෙතන සිදුරක් විද්දානේ. එතකොට මෙතන විදපු සිදුරට දුනු තරාදිය සම්බන්ධ කරන්න. සම්බන්ධ කරලා රූපේ පරිදි දුනු තරාදිය ලී පටියට ලම්බකව වනසේ තබා ගනිමින් පටියේ යන්තමින් භ්‍රමණය කරවීමට යෙදිය යුතු අවම බලය මනින්න. රයිට් දැන් මේ ඇනේ හිර කරලා අපි තියෙන්නේ ඊට පස්සේ D කියන ලක්ෂයට ඔන්න දුනු තරාදිය දාලා අපි දුනු තරාදියෙන් හිමින් බලය දෙනවා. යන්තමින් ලී පටියේ චලනය වෙන වෙලාවදී අපි බලා ගන්නවා මෙයාගේ පාඨාංකය. නිව්ටන් 2යිද 3යිද ඒක අපි බලා ගන්නවා. හරි? ඊළඟට ළමයි ඉන්පසු ලී පටිය තරමක් තදවනසේ ස්ක්‍රූප් ඇණේ වට භාගයක් කරකවා ලී පටිය යන්තමින් භ්‍රමණය කරවීමට යෙදිය යුතු බලයමයි. දැන් ඊළඟට මොකද කරන්නේ? ආයෙත් ලී පටිය තිබ්බ තැනටම අරගෙන එනවා. දැන් මේක ඇදෙනවනේ මෙහාට ආයෙ තිබ්බ තැනට අරගෙන මේ ඇණේ වට භාගයක් කරකවනවා. කරකවල හිර කරනවා. දැන් එහෙමනම් ලී පටිය හිර වෙලා. ලී පටිය හිර වෙනකොට ළමයි මොකද වෙන්නේ? මේ ඇණේ වටා තියෙන බලගූර්ණයේ විශාලත්වය වැඩි වෙනවා. ඇණේ වටා තියෙන බලගූර්ණයේ විශාලත්වය වැඩි වෙනවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ආයසරයක් මෙතෙන්ටම D ලක්ෂයමයි දුර වෙනස් කරන්නේ. භ්‍රමණ අක්ෂය කියන්නේ දැන් ඇණය. භ්‍රමණ අක්ෂයේ ඉඳන් බලයේ ක්‍රියා රේඛාවට තියෙන දුර සෙන්ටිමීටර් 60මයි වෙනස් කරන්නේ. ඒ දුර නියතව තියාගෙන ආයෙ දුනු තරාදිය මෙතෙන්ට දාලා ඔන්න ආයෙ ටික බලය වැඩි කරනවා. ඒ අවස්ථාවෙත් අපි බලා ගන්නවා කීයද යන්තමින් චලනය වෙනකොට දුනු තරාදිය පාඨාංකය. ඊට පස්සේ ආයසරයක් ලී පටිය මුලට අරගෙන ආයෙත් තව වට භාගයක් හිර කරනවා. තව ටිකක් බලගූර්ණය වැඩි කරනවා ළමයි. වැඩි කරලා ආයසරයක් මොකද කරන්නේ? ටික දුනු තරාදියෙන් මේ ලක්ෂයම තමයි.
ඒ කියන්නේ හැමතිස්සෙම දුර නියතයි. දුර නියතව තියාගෙන අපි මේ වැඩිවන බලගූර්ණය නිපදව ගන්න මෙතනින් දුනුතරාදීන් බලය දෙන්න. එතකොට අපි ඒකෙත් පාඨාංකේ ලකුණු කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට අවස්ථා කීපයක් ළමයි මේ ක්‍රියාකාරකම සිදු කරපුවාම මෙන්න මෙහෙම ප්‍රතිඵලයක් ලැබෙනවා. කොහොමද වෙන්නේ? ආරම්භක අවස්ථාව ඉස්සෙල්ලාම ඇනේ යන්තමින් හිර කරලා තියෙද්දි නිව්ටන් 2යි යොදන්න ඕන බලය. ස්ක්‍රූප් වෙනේ වට භාගයක් තද කරලා අපි හිර කරා. හිර කරපුවාම ඒ බලගූර්ණේ නිපදව ගන්න අපි නිව්ටන් 5ක් තව ටිකක් වැඩිපුර බලය දෙන්න ඕන. ඊට පස්සේ තව වට භාගයක් හිර කරනවා. එතකොට නිව්ටන් 9ක බලයක් අවශ්‍ය වෙනවා. එහෙමනම් මේකෙන් අපිට පැහැදිලි වන්නේ ළමයි ඇණය හිර කරනකොට ලීපටිය වටේ බලගූර්ණයේ විශාලත්වය වැඩි වෙනවා. එතකොට මේ වැඩිවන බලගූර්ණය අපිට නිපදව ගන්න පුළුවන් බලය වැඩි කරලා. නේද? එහෙමනම් යොදනු ලබන බලය බලගූර්ණයේ කෙරෙහි බලපානවා. බලය වැඩි වෙනකොට බලගූර්ණයේ විශාලත්වයත් වැඩි වෙනවා. එහෙමනම් මේ ක්‍රියාකාරකමෙන් අපිට බලයේ විශාලත්වයේ බලගූර්ණයේ කෙරෙහි බලපානවා. ඒ වගේම බලයේ විශාලත්වයේ වැඩි වෙනකොට බලගූර්ණයේ වැඩි වෙනවා කියලා නිගමනය කරන්න පුළුවන්. හරි. ඔන්න පළවෙනි ක්‍රියාකාරකම. අපි යමු ටියුට් එකට. ඕගොල්ලන්ට ප්‍රසන්ටේෂන් එකේ පෙවුනා නේද ළමයි මම මේ ගියපු එක? ඔව් නේ හරි. මං හිතුවේ ෂෙයා වෙලා නැහැ කියලා ඒක. right. අපි පොඩ්ඩක් ලියාගමු කරන හැටි ක්‍රියාකාරකම මෙහෙම. හරි මෙහෙම ලියන්න. යොහානිව නංගිත් එක්ක රණ්ඩු වෙන්න එපා. නංගිද අක්කද මන්දනේ. නංගි අක්කයි දෙන්නමත් එක්ක රණ්ඩු වෙනවද මන්ද? එක්කෝ මයික් එක ඕෆ් කරලා රණ්ඩු වෙන්න. හරි. දැන් සාමාන්‍යයෙන් ළමයි ඔය මේ ඇඟ චූටි ළමයින්ගේ කට සැර වැඩි. ඒගොල්ලෝ ඒ කන බොන දේවල් වල ඒ වැඩිපුර ශක්තිය යන්නේ කටට. ඔය බලන්නකෝ ඕගොල්ලන්ගේ යාළුවෝ ගැන හිතලා. යාළුවන්ගේ කට සද්දම කට්ටිය පොඩි අය නේද? ඒ මේකක් තියෙනවා. ඇඟ කුඩා වෙන්න කට සැර වැඩි වෙනවා. ඒකට කියනවා ප්‍රතිලෝම සමානුපාතිකයක් කියලා ඒ වගේ. එක රාශියක් අඩු වෙනකොට අනික් රාශිය වැඩි වෙන එකට කියන්නේ ප්‍රතිලෝම සමානුපාතිකයක් කියලා. නේද? ඒවා එකක් හදා ගන්න පුළුවන් අපිට එහෙම සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න පුළුවන්. හරි. මේ අපි ටියුට් එකේ බලන්න ඕගොල්ලන්ගේ අවශ්‍ය ද්‍රව්‍ය මේකේ තියෙනවා. අපි ලියාගමු එහෙමනම් පොඩ්ඩක් ක්‍රියාකාරකම කෙටියෙන් මෙහෙම ලියන්න. ඉස්සෙල්ලාම රූපේ දැක්වෙන පරිදි සෙන්ටිමීටර් 15න් 15ට OABCD ලක්ෂවල සිදුරු විද ගන්න OABCD ලක්ෂවල සිදුරු විද ගන්න. ඊට පස්සේ ඉන්පසුව
රබර් වොෂර් හා රබර් වොෂර් හා ඔව් කියන්න. මට පන්ති ඉවරනවා පොඩ්ඩක් කියන්න පුළුවන්ද? ඈ පන්ති ඉවරනලාව චුට්ටක් කියන්න පුළුවන්ද? 10 අමාරු. හරි සර්. ඇයි? හරි. ඉන්පසු දැන් මේ ඔයා හින්දා තමයි 8 අමාරුට පටන් ගත්තේ. නැත්නම් 8ට වෙලාව දාලා තිබ්බේක. දැන් ඔයාට 8ට එන්න බෑ කියලා දවසක් කිව්වනේ. ඒකින් තමයි මම තා පැය භාගයක් පරක්කු කරේ. right. ඉන්පසුව රබර් වොෂර් හා මුරිච්චිය සහිත ස්ක්‍රූප් වැනේ භාවිතා කර. මුරිච්චිය සහිත ස්ක්‍රූප් වැනේ භාවිතා කර ලී පටිය මේස ලෑල්ලට සවි කර ගන්න. ලී පටිය රූපේ පරිදි කියලා ලිව්වත් කමන්නේ. මේස ලෑල්ලට සවි කර ගන්න. ලී පටිය මේස ලෑල්ලට සවි කර ගන්න. අනතුරුව දීහි මුදුවට දුනුතරාදිය සම්බන්ධ කර දීහි මුදුවට දුනුතරාදිය සම්බන්ධ කර රූපේ පරිදි දුනුතරාදිය ලී පටියට ලම්බක වන පරිදි තබා දුනුතරාදිය ලී පටියට ලම්බක වන පරිදි තබා දුනුතරාදිය ලී පටියට ලම්බක වන පරිදි තබා ලී පටිය යන්තමින් චලනය කිරීමට ලී පටිය යන්තමින් චලනය කිරීමට යෙදිය යුතු අවම බලය මැනගන්න. අනතුරුව
අනතුරුව ඇනය වට භාගයක් සිරකර ඇනය වට භාගයක් සිරකර ඇනය වට භාගයක් සිරකර නැවතත් පෙර පරිදිම ඩී ලක්ෂයෙන් බලය යොදා ලී පටිය යන්තමින් භ්‍රමණය කිරීමට යෙදිය යුතු බලය සොයා ගන්න. ඒ ආකාරයටම ඇනය තවත් වට භාගයක් සිරකර ලී පටිය චලනය කිරීමට යෙදිය යුතු බලය සොයා ගන්න. හරි. ළමයි මේ වගුව ඇඳගන්න යටින් නිරීක්ෂණ කියලා මේ වගුව ඇඳගන්න. අවස්ථාව යෙදූ බලය. සර් ලියන පොතේද? ටියුට් එකේ. ඉඩ තියෙනවනේ ගොඩක් නේද එතන?
හරිද ළමයි? ඉවරද? ඉවර නම් ඕකේ අර අත උස්සන්න. වගුව ඇඳගෙන ඉවර නම් අත උස්සන්න. ඇඳගෙන ඉවර වෙලා අත උස්සන්න. හරි සර්. හරි. හරි. right. එතකොට යටින් ලියන්න මේම නිගමනය. මේ ටියුට් එකේ අපි ලියන්නේ ටියුට් එකේ ඕගොල්ලන්ගේ ක්‍රියාකාරකම 6 වෙනි පිටුවේ තියෙන ක්‍රියාකාරකමේ පහලින් ලියන්න නිගමනය. රූල් 2 3ක් ඇති. හරි. එහෙම ලියන්න. මේදී ඇනේ සිර කරන විට ඇනේ වටා බලගූර්ණය වැඩි වේ. මෙහිදී ඇනය සිර කරන විට ඇනය වටා බලගූර්ණය වැඩි වේ. ඇනය සිර කරන විට ඇනය වටා බලගූර්ණය වැඩි වේ. යොදනු ලබන බලය වැඩි කිරීමෙන් එම වැඩිවන බලගූර්ණය නිපදවා ගත හැකි බව යොදනු ලබන බලය වැඩි කිරීමෙන් එම වැඩිවන බලගූර්ණය නිපදවා ගත හැකි බව එනම් බලගූර්ණය කෙරෙහි බලයේ විශාලත්වයේ බලපාන බව මෙම ක්‍රියාකාරකම අනුව නිගමනය කළ හැක.
හරි. right. ඊට පස්සේ ළමයි ඊළඟ ක්‍රියාකාරකම බලගූර්ණය කෙරෙහි බලපාන ඊළඟ සාධකය. හරි බලන්න ක්‍රියාකාරකම බලගූර්ණය කෙරෙහි විවර්තනය කර ඇති අක්ෂයේ සිට ඇති ලම්බක දුර මත රඳා පවතින බව පරීක්ෂණාත්මකව පෙන්වා දෙනවා. ඒ කියන්නේ බලගූර්ණය කෙරෙහි මේ බලයේ ක්‍රියා රේඛාවට තියෙන ලම්බක දුර බලගූර්ණය කෙරෙහි මේ භ්‍රමණාක්ෂයේ ඉඳන් බලයේ ක්‍රියා රේඛාවට තියෙන ලම්බක දුර බලපාන බව අපි කොහොමද පෙන්වන්නේ? right. මේක මෙහෙමයි කරන්නේ. අර විදිහටම අරලී පටියම ගන්න. අරගෙන ඕන්න දැන් මුලට ගේනවා අපි මේ ස්ක්‍රූප් ඇනේ. මුලට ගේනවා කියන්නේ කලින් තද කරලා තිබ්බ ගානට ගේනවා. ගෙනල්ලා ඉස්සෙල්ලාම දුනුතරාදියේ දානවා සෙන්ටිමීටර් 15 කියන තැනට. සෙන්ටිමීටර් 15 කියන තැනට දුනුතරාදියේ දානවා. දැන් මේක අර කලින් ළමයි තිබ්බා වාගේ නෙවෙයි දාන්නේ මේක මෙන්න මෙහෙම මේ ලීපටියේ වටේට පොඩි කම්බි රවුමක් කම්බි පුඩුවක් හදා ගන්නවා මෙහෙම. මෙහෙම කම්බි පුඩුවක් හදාගෙන මේකට තමයි අපි දුනුතරාදිය සෙට් කරගන්නේ සම්බන්ධ කරගන්නේ. ඔන්න එතකොට සෙන්ටිමීටර් 15 කියන තැනට අපි ඉස්සෙල්ලාම දුනුතරාදිය තියාගෙන මේ ලීපටියේ හිර කරලා අපි මේකෙන් බලයක් දෙනවා. මේ F1 කියන මේ අවස්ථාවේදී ඔන්න දුනුතරාදිය ටික බලය වැඩි කරලා මේකෙන් බලය යොදනවා. අපි හිතමු මේක නිව්ටන් 8 කියන වෙලාවේදී. නිව්ටන් 8 කියන වෙලාවේදී මේ ලීපටියේ චලනය වුණා. යන්තමින් චලනය වුණා කියලා. එතකොට අපි මේ බලය බලා ගන්නවා නිව්ටන් 8යි. ඊට පස්සේ අපි කරන්නේ නැවත දැන් මේ ඇනේ කරකවලා වට භාගයක් හරි කාලක් හරි හිර කරනවා චුට්ටක්. හිර කළා දැන් මෙතෙන්දිම ළමයි. දැන් මේ ඇනේ හිර කරලා තියෙන්නේ. දැන් මේ ඇනේ හිර කරලා මේ තියෙන තැනම තියාගෙන අපි නිව්ටන් 8ක්ම දෙනවා. දැන් මේ ලීපටිය කැරකෙවෙනවද නැද්ද? ඔව්. දැන් කලින් මේ ලීපටිය කැරකුණා. නිව්ටන් 8ක බලයක් යොදද්දි හරියටම කැරකුණා. දැනුත් අපි මොකද කරන්නේ මේ ඇනේ චූට්ටක් හිර කරලා අපි වට කාලක් වට භාගයක් විතර ඇනේ හිර කරලා ඊට පස්සේ අපි ආයේ නිව්ටන් 8ක්ම දෙනවා. මං අහන්නේ දැන් මේක කැරකෙවෙයිද? අර කලින් තිබ්බ හොඳටම කැරකෙන්නේ නැහැ සාමාන්‍යයෙන් පොඩ්ඩක් කැරකි. ළමයි දැන් මේකේ ලීපටියේ හිර කරලානේ තියෙන්නේ අපි. ඇනෙන් හිර කරලා තියෙන්නේ. දැන් ඉස්සෙල්ලා බුරුල් වෙලා තියෙද්දි මේක වට භාගයක් කරකවන්න කලින් මෙයා යන්තමින් චලනය වීම ආරම්භුණා විතරයි නිව්ටන් 8ෙන්. එතකොට දැන් මේකේ ඇනේ හිර කරපු නිසා දැන් නිව්ටන් 8ට මෙයා කැරකෙන්නේ නැහැ. ඊට පස්සේ අපි දැන් මෙහෙමයි කරන්නේ. අපි මේක නිව්ටන් 8ේම තියාගන්නව වෙනස් කරන්නේ නැතුව. නිව්ටන් 8ේම තියාගෙන අපි මෙන්න මේ කම්බි පුඩුව චුට්ට මෙහාට තල්ලු කරනවා. ටික තල්ලු කරනවා. ස්ක්‍රූ මිනිනක් වායකක් කරා මේ පැත්තෙන් පැන්සලකින් වාගේ පොඩ අයිනවා. අනිද්දි මොකද වෙන්නේ මේ දුනුතරාදියේ මේ කම්බි පුඩුවත් එක්ක මෙහෙට යනවා ටික. ඔහොම යනකොට එක වෙලාවක් එනවා ඔන්න එක තැනකදී දැන් බලය වෙනස් කරන්නේ නැහැ. බලය නිව්ටන් 8මයි. එක තැනකදී ලීපටිය ටක් ගාලා පහලට යනවා. අපි යන්නේ තැන හොයාගන්න. හොයාගෙන දැන් ඇනේ ඉඳන් එතෙන්ට තියෙන දුර මැනගන්න. ඊට පස්සේ ආයි මුලට ගේනවා. ගෙනල්ලා තව වට භාගයක් මෙයා කරකවනවා. තව ටිකක් ඔන්න හිර කරනවා. දැන් මෙහෙම හිර කරලා මෙතනින් දැන් නිව්ටන් 8 දුන්නාට දැන් මෙයා කැරකෙවෙන්නේ නැහැ. ඇයි දැන් හිර වෙලානේ තියෙන්නේ. තව ටිකක්. ඊට පස්සේ අර කලින් විදියටම නිව්ටන් 8ම දෙලා වෙනස් කරන්නේ නැහැ බලය. නිව්ටන් 8ම තියාගෙන ආයේ කම්බි මුදුව ටික මෙහාට තල්ලු කරනවා. මෙහෙම තල්ලු කරනකොට ඕන් තව ටිකක් දුරට ගියාම මේ වාගේ තැනකදී කම්බි මුදුව ආයේ මේ ලීපටිය පල්ලෙහාට ඩොග් ගාලා චලනය වෙන්න ගනි. අන්නේ දුර මැන ගන්න. ඒතර අපි කරන්නේ එක් අවස්ථාවේදී භ්‍රමණාක්ෂයේ තියෙන ලම්බක දුර මැන ගන්නවා.
ක්‍රියා රේඛාවට තියෙන ලම්බක දුර. දැන් අපි මොකද කරන්නේ ළමයි මේ එක එක අවස්ථාවේදී ඇනේ හිර කරලා බලගූර්ණය වැඩි කරනවා. එතකොට මේ වැඩිවන බලගූර්ණය අපි නිපදවා ගන්නෙ කොහොමද? වැඩිවන බලගූර්ණය නිපදවා ගන්නේ බලය වැඩි කරන්නේ නැහැ. බලය නියතව තියාගන්න. බලය නියතව තියාගෙන භ්‍රමණාක්ෂයේ ඉඳන් ක්‍රියා රේඛාවට තියෙන දුර වැඩි කරලා බලගූර්ණය වැඩි කරගන්න පුළුවන්. එහෙමනම් මේ ක්‍රියාකාරකමින් අපිට පැහැදිලි වෙන්නේ බලගූර්ණය කෙරෙහි බලපානවා භ්‍රමණාක්ෂයේ නම් බලයේ ක්‍රියා රේඛාවට තියෙන ලම්බක දුර. භ්‍රමණාක්ෂයේ නම් බලයේ ක්‍රියා රේඛාවට තියෙන ලම්බක දුර වැඩි වෙන්න බලගූර්ණයත් වැඩි වෙනවා. රයිට්. එහෙමනම් ওই විදිහට තමයි ක්‍රියාකාරකම කරන්නේ. අපි යන් ටියුට් එකට මේක පොඩ්ඩක් ක්‍රියාකාරකම ලියා ගන්න. හරි. බලන්න ඔයගොල්ලන්ගේ ක්‍රියාකාරකමේ තියෙනවා මූල ටික තියෙනවා රූපයේ පරිදි ඒට ආසන්නව ලීපටිය වටා නූලකින් සාදන ලද පුඩුවක් මගින් දුනුතරාදී එල්ලා ගන්න. ස්ක්‍රූප් වෙන ආපස්සට වටයක් කරකවා මුල් පිහිටීමට ගෙන එන්න ලීපටිය යන්තමින් භ්‍රමණය කිරීමට අවශ්‍ය බලය සොයා ගන්න. ඒ F එකයි සිතමු. හරි. එතන ඉඳන් අපි චුට්ටක් මේව ලියාගමු. ඒ F එකයි සිතමු. ඊට පස්සේ ලියන්න ඉන්පසුව ස්ක්‍රූපු ඇණය වට කාලක් සිර කරන්න ආයෙ මුලින් ඉඳන් කියන්න පුළුවන්ද? ස්ක්‍රූපු ඇණය වට කාලක් සිර කරන්න. එච්චරයි කිව්වේ. ඉන්පසු ස්ක්‍රූපු ඇණය වට කාලක් සිර කරන්න. දුනුතරාදි පාඨාංකය F1 බලයේම නියතව තබා ගන්න. මොකද්ද සර්? දුනුතරාදි පාඨාංකයේ F1 බලය නියතව තබා ගන්න. F1 බලය නියතව තබා ගන්න. අනතුරුව දුනුතරාදිය D දෙසට සෙමෙන් ගෙන යන්න. දුනුතරාදිය D දෙසට සෙමෙන් ගෙන යන්න. ආයෙ පාරක් කියන්න බලන්න. දුනුතරාදිය D දෙසට සෙමෙන් ගෙන යන්න. ලීපටියේ චලනය ඇරඹෙන මොහොතේ O සිට චලිතය ඇරඹෙන මොහොතේ O සිට
දුනු තරාදියට ඇති දුර මැනගන්න. ඕ සිට දුනු තරාදියට ඇති දුර මැනගන්න. මේ ආකාරයට තවත් වට කාලක් කරකවා වට හතරෙන් එකක් කරකවා පාඨාංක ලබා ගන්න. තවත් වට කාලක් කරකවා පාඨාංක ලබා ගන්න. හරි. රයිට් ළමයි බලන්න ඕගොල්ලන්ගේ ටියුට් එකේ පල්ලෙහා තියෙනවා මෙන්න මේ වගුව ආරම්භක අවස්ථාව ස්ක්‍රූප් යන්නේ වට කාලක් කැරකෙවු විට ස්ක්‍රූප් යන්නේ වට භාගයක් කැරකෙවු විට. රයිට් මේ අගයන් ටික ඉක්මනින් ලියා ගන්න. F එක බලයේ නිව්ටන් 1.5යි ඒකේ වෙනසක් නැහැ. අවස්ථා තුනේම ලම්බක දුර ළමයි කොහොමද වැඩි උනේ කියලා වට ආරම්භක අවස්ථාවේ සෙන්ටිමීටර් 15යි වට කාලක් කරකවලා හිර කරපුවාම සෙන්ටිමීටර් 32ක් චලනය කරනවා. 32 තමයි කැරකෙවෙන්නේ. ඊට පස්සේ වට භාගයක් කරකවපුවාම සෙන්ටිමීටර් 55 දී තමයි ලීපටියේ චලනය වෙන්නේ. රයිට් මේ ටික ටක් ගාලා සටහන් කරගෙන ඉවර නම් අත උස්සන්න. ඉවර නැද්ද තව? හරි නේද ළමයි ඇති වෙලාව දැන්. ඔච්චරලා යනවද ඔය ටික ලියන්න? නිදිමතේ තින්නේ දන්නේ නැහැ. අභිෂේක ඉවර නැද්ද තව? වගුව මේක තියෙනවනේ අගයන් ටික පුරව ගන්න ඕනේ. හරි. රයිට්. එතකොට මේ ක්‍රියාකාරකමේදී ළමයි අපිට පැහැදිලි වෙන්නේ දැන්
ස්ක්‍රූප්පයනේ හිර කරද්දී අපි කිව්වා කලින් වතාවෙත් බලගූර්ණය වැඩි වෙනවා කියලා. ස්ක්‍රූපයනේ වටා බලගූර්ණය වැඩි වෙනවා එනේ හිර කරනකොට. ඒතොර දැන් මේ අවස්ථාවේදී බලගූර්ණය වැඩි වුණාට ඒ වැඩි වෙන බලගූර්ණය නිපදව ගන්න බලය වැඩි කරන්නේ අපි. බලය නියතව තියාගන්න. එහෙමනම් අපිට පේනවා බලය නියතව තියාගෙන දුර වැඩි කරලා බලගූර්ණය වැඩි කරගන්න පුළුවන්. බලය නියතව තියාගෙන දුර වැඩි කරලා බලගූර්ණය වැඩි කරගන්න පුළුවන්. එහෙමනම් ඒ අනුව අපිට නිගමනය කරන්න පුළුවන් මේ ක්‍රියාකාරකමෙන් බලගූර්ණය කෙරෙහි භ්‍රමණාක්ෂයේ ඉඳන් බලයේ ක්‍රියා රේඛාවට තියෙන ලම්බක දුර බලපානවා. මේ දුර වැඩි වෙනකොට බලගූර්ණයේ විශාලත්වයත් ක්‍රමයෙන් වැඩි වෙනවා. ඕගොල්ලෝ දැකලා තියෙනවා ළමයි මේ සිද්ධිය. බලන්න ඔය ලොරි වල බස් වල එහෙම රෝද ගලවනකොට. දැකලා තියෙනවද ඔයගොල්ලෝ රෝදේ ඇනේ ගලවන්න තියෙනවා වීල් බ්‍රෂ් එක කියලා එකක්. වීල් බ්‍රේස් එකකට කියන්නේ. වීල් බ්‍රේස් එකකින් තමයි ඇන ගලවන්නේ. රෝදේ ඇන ගලවන්නේ. ලොකු නට් තියෙන්නේ ඒව ගලවන්න වීල් බ්‍රේස් එකක් තියෙනවා. ඒතර ඔයගොල්ලෝ දැකලා ඇති මේ වීල් බ්‍රේස් එකට යකඩ බටයක් දාගෙන. නේද? රියදුරා හරි නැත්තම් ගෝලය හරි මොකද කරන්නේ අර යකඩ බටේට තවත් දිග බටයක් දානවා. දාලා දිග වැඩි කරගන්නවා. දිග වැඩි කරගෙන තමයි ගලවන්නේ මේක. නේද? එතකොට දැන් ඒ කවුරු හරි එක ගලවන එක්කෙනාට ළමයි දෙන්න පුළුවන් උපරිම බලයක් තියෙනවනේ. ඒ බලය දුන්නත් සමහරට ඇනේ ගැලවෙන්නේ නැහැ. හැබැයි එයාට බලගූර්ණය වැඩි කරගන්න පුළුවන් ඒ බලයම දීලා. එයා මොකද කරන්නේ? තව දිග යකඩ පයිප්පයක් දානවා ඒක. දාලා අර යකඩ පයිප්පේ කෙරෝලෙන් අල්ලලා තද කරනවා. එතකොට මොකද වෙන්නේ? මේ ඇනේ ටක් ගාලා ගැලවෙනවා. ඒකෙන් වෙන්නේ මොකද්ද එතකොට? අර වැඩි වෙන බලගූර්ණය නිපදව ගන්න පුළුවන් භ්‍රමණාක්ෂයේ නම් බලයේ ක්‍රියා රේඛාවට තියෙන ලම්බක දුර වැඩි කරනවා. එතකොට එයා මේ බටේ දාලා කරන්නේ භ්‍රමණාක්ෂයේ නම් බලයේ ක්‍රියා රේඛාවට තියෙන ලම්බක දුර වැඩි කරනවා. ඒකයි කරන්නේ. හරි. රයිට්. ලියන්න වගුවට යටින් ටියුට් එකේ වගුවට යටින් ලියන්න. ටියුට් එකේ වගුවට යටින් ලියන්න. භ්‍රමණ අක්ෂයේ සිට බලයේ ක්‍රියා රේඛාවට ඇති අපි ඊළඟට ගණන් කීපයක් හදනවා මේකෙන් භ්‍රමණ අක්ෂයේ සිට බලයේ ක්‍රියා රේඛාවට ඇති ලම්බක දුර වැඩි කිරීමෙන් භ්‍රමණ අක්ෂයේ සිට බලයේ ක්‍රියා රේඛාවට ඇති ලම්බක දුර වැඩි කිරීමෙන් බල ගූර්ණය වැඩි කරගත හැකි බව බල ගූර්ණය වැඩි කරගත හැකි බවත් බල ගූර්ණය වැඩි කරගත හැකි බවත් ඒ අනුව බලගූර්ණය කෙරෙහි භ්‍රමණ අක්ෂයේ සිට බලයේ ක්‍රියා රේඛාවට ඇති බලගූර්ණය කෙරෙහි භ්‍රමණ අක්ෂයේ සිට බලයේ ක්‍රියා රේඛාවට ඇති ලම්බක දුර බලපාන බවත් බලගූර්ණය කෙරෙහි භ්‍රමණ අක්ෂයේ සිට බලයේ ක්‍රියා රේඛාවට ඇති ලම්බක දුර බලපාන බවත් නිගමනය කළ හැකිය. right ළමයි මේ පාඩමේ මෙන්න මේ කොටසින් අපිට විභාගෙදී එනවා ගාණක් හදන්න. හරි මේ ගණන් හදන ක්‍රමයක් තියෙනවා. මේ ගණන් හදන ක්‍රමයක් තියෙනවා ළමයි. එතකොට මේ ක්‍රමේ අපි වෙනම දැනගන්න ඕනේ. දැන් මේ ටියුට් එකේ ළමයි මේ ගණන් හදන ක්‍රමේ මම දාලා නැහැ. ටියුට් එකේ පාඩම විතරයි තියෙන්නේ. හැබැයි මේ පාඩමෙන් එනවා මෙන්න මේ වාගේ ගණන් හදන්න. බල ගූර්ණයක දිශාව හා බල ගූර්ණයක් යටතේ වස්තුවක සමතුලිතතාවය. පොත අරන් ලියා ගන්නකො මේක. පොත අරන් ලියා ගන්නකො. බල ගූර්ණයක දිශාව හා බල ගූර්ණයක් යටතේ වස්තුවක සමතුලිතතාවය. ටක් ගාලා ලියා ගන්න ඕනේ. මොකද අපි ගණන් ටික හදන්න ඕනේ ඉක්මනින්.
බල ගූර්ණයක දිශාව හා බල ගූර්ණයක් යටතේ වස්තුවක සමතුලිතතාවය. හරි නේද? right. right බලන්න ළමයි මේ තියෙන්නේ අපි හිතමු ලී පටියක්. මේ ලී පටිය O කියන ලක්ෂයේදී විවර්තනය කරලා තියෙනවා. ඒ කියන්නේ O කියන ලක්ෂයේදී ඇණයක් ගහලා හයි කරලා තියෙනවා. මේ දෙපැත්තට කැරකෙවෙන්න පුළුවන් විදියට. ලීපටිය පේන්නේ නැහැ මේ අර F කියලා ගන්න තියෙන්නේ. මොකද පුතේ? සර් මේ ඔය සර් නිකන් ස්ක්‍රීන් එකේ ඇඳලාද පෙන්නන්නේ සර්? ලීපටිය? නෑ මේ ප්‍රසන්ටේෂන් එක ඇන්දේ. මේ වටේට මං ඇන්දේ පෙවුන්නේ නැද්ද? නෑ සර්. ආ අර අපේ ටීචර් එක ෂෙයා වෙලා තියෙනවා. ස්ලයිඩ් එක මේ හරි. දැන් පේන්නේ පොඩ්ඩක් ඉන්න. රයිට්. එතකොට මේ රයිට් දැන් මෙහෙමයි. දැන් මේකේ මේ තියෙන්නේ මේ O කියන ලක්ෂයේදී මැදින් ඇණයක් ගහලා දෙපැත්තට කැරකෙවෙන්න පුළුවන් විදියට තියපු ලී පටියක්. දැන් පේනව නේද අඳින එක මං? ඔව් සර්. right. එතකොට මේ ලී පටිය මේ මැදින් විවර්තනය කියන්නේ කැරකෙවෙන්න පුළුවන් විදියට අපි ඇණයක් ගහලා තියෙනවා මෙතන. ඊට පස්සේ ළමයි මේකේ මේ O ඉඳන් D1 කියන දුරෙන් F1 කියලා බලයකින් මෙයාව පහළට අදිනවා. F1 කියලා බලයකින් මෙයාව පහළට අදිනවා මේ පැත්තේ. නැත්නම් අපි හිතමු බරක් එල්ලලා තියෙනවා කියලා මේ පැත්තේ F1 කියලා. ඊට පස්සේ D2 කියලා දුරකින් O කියන ලක්ෂය ඉඳන් විරුද්ධ පැත්තට D2 දුරකින් F2 කියලා බරක් එල්ලලා තියෙනවා මේ පැත්තේ. මෙහෙම. මේක තමයි මේ රූප සටහනේ තියෙන්නේ. දැන් ළමයි මේක මෙන්න මේ F1 බලය නිසා. දැන් ඕගොල්ලෝ හිතන්නකො මේ F2 කියලා එකක් නැහැ. මේ පැත්තේ නැහැ. මෙහෙම එකක් එල්ලලා නැහැ මොකුත්. එහෙම එල්ලලා නැති වුණොත් මොකද්ද වෙන්නේ? F1 බලය නිසා ලී පටිය කැරකෙවෙනව නේද මේ පැත්තට? මං කියන එක පැහැදිලිද ඕගොල්ලන්ට? මේ පැත්තේ නෑ ලී පටිය. මොකුත් එල්ලලා නැහැ බරක්. F1 කියලා එකක් නැහැ. එහෙම වුණාම ළමයි F1 කියලා බලයක් මේ F2 කියලා බලයක් මේ පැත්තේ මොකක්වත් නැත්තම් එල්ලලා නැත්තම් මේ පැත්තේ F1 බලය එල්ලපු හැටි මේ ලී පටිය මොකද වෙන්නේ? මේ පැත්තට කැරකෙවෙනවා. අපි කියනවා මේකට දක්ෂිනාවර්ත බලගූර්ණයක් කියලා. ඔරලෝසුවේ කටු කැරකෙවෙන පැත්තනේ දකුණු අත පැත්තනේ. එතකොට දකුණු අත පැත්තට කැරකෙවෙන එකට අපි කියන්නේ දක්ෂිනාවර්ත බලගූර්ණය කියලා. එහෙමනම් F1 බලය මගින් ඇති කරනවා දක්ෂිනාවර්ත බලගූර්ණය. ඒතර මේ දක්ෂිනාවර්ත බලගූර්ණය අපි කොහොමද හොයන්නේ? බලගූර්ණය හොයන්නේ කොහොමද? බලය වැඩි කරනවා, බලයේ විශාලත්වය වැඩි කරනවා. භ්‍රමණාක්ෂයේ නම් බලයේ ක්‍රියාරේඛාවට තියෙන ලම්බක දුරෙන්. එතකොට බලන්න දක්ෂිනාවර්ත බලගූර්ණය සමානයි F1. F1 කියන්නේ මොකද්ද? බලයේ විශාලත්වය. ගුණ කිරීම D1. D1 කියන්නේ මොකද්ද? භ්‍රමණාක්ෂයේ නම් බලයේ ක්‍රියාරේඛාවට තියෙන ලම්බක දුර. ඒ ටික තේරුණාද ළමයි? නොතේරුණු කෙනෙක් ඉන්නවා නම් කියන්න මම ආයසරයක් කියලා දෙන්න. මේක හරිය වැදගත්. නදුල ආයසරයක් කියන ආගන්න. රයිට්. දැන් මේ ලී පටිය මේ මැද ඇණයක් ගහලා කැරකෙවෙන්න පුළුවන් විදියට තියලා තියෙනවා. මේ O කියන ලක්ෂයේදී ඇණේ ගහලා තියෙනවා. ඊට පස්සේ O කියන ලක්ෂයේ ඉඳන් D1 දුරකින් අපි F1 කියලා බලයක් පහළට යොදනවා. නැත්තම් ඊතන්න මේ පැත්තෙන් මොකක් හරි බලක් එල්ලනවා. F1 කියලා බරක් එල්ලනවා. මේ පැත්තේ මේ F2 කියලා බරක් එල්ලලා නැත්තම් මොකුත් නැහැ මේ පැත්තේ. හිතන්න කිසිම දෙයක් මේ පැත්තේ එල්ලලා නැහැ. එහෙමනම් දැන් මේ ලී පටිය F1 කියන බර නිසා මේ ලී පටිය කැරකෙවෙනවා දකුණු අත පැත්තට. අපි මේකට කියන්නේ දක්ෂිනාවර්ත බලගූර්ණයක් ඇති වෙනවා. F1 බලය නිසා දකුණු අත පැත්තට ලී පටිය කැරකෙවෙනවා. ඒක කියන්නේ කොහොමද? දක්ෂිනාවර්ත බලගූර්ණයක් ඇති වෙනවා. දැන් මේ ඇතිවන බලගූර්ණය කොහොමද හොයන්නේ? අපි අර මුල් පිටුවේම ටියුට් එකේ මේ පාඩමේ කතා කරා.
බලගූර්ණයේ සමානයි බලයේ විශාලත්වයේ ගුණ කිරීම භ්‍රමණාක්ෂේ නම් බලයේ ක්‍රියා රේඛාවට තියෙන ලම්බක දුර ඒ කියන්නේ d එක. එහෙමනම් මෙන්න බලන්න හොයලා තියෙන හැටි පළවෙනි එක. දක්ෂිනාවර්ත බලගූර්ණයේ සමානයි f1 වැඩි කිරීම d1. f1 කියන්නේ බලයේ විශාලත්වය, d1 කියන්නේ භ්‍රමණාක්ෂේ නම් බලයේ ක්‍රියා රේඛාවට තියෙන ලම්බක දුර. හරිනේ? right. දැන් ඊට පස්සේ අපි හිතමු මේ පැත්තේ දැන් මේ f1 බලය නැහැ. හැබැයි මේ පැත්තෙන් O වල ඉඳන් D2 දුරකින් F2 කියලා බරක් එල්ලලා තියෙනවා. මේ නූලකින් එල්ලලා තියෙනවා මෙතන බරක්. මේ පැත්තේ F1 කියලා බලයක් නැත්තම් මොකද වෙන්නේ? ලී පටිය කැරකෙවෙනවා වම් පැත්තට. ඒ කියන්නේ මේ F2 බලය නිසා හටගන්නවා වාමාවර්ත බලගූර්ණයක්. වම් අත පැත්තට කැරකෙවීමක් හටගන්නවා. වාමාවර්ත බලගූර්ණයක් කියලා අපි ඒකට කියන්නේ. ඒතර මේ වාමාවර්ත බලගූර්ණයේ විශාලත්වය කොහොමද යන්නේ? බලයේ විශාලත්වය මේ බලන්න F2 බලයේ විශාලත්වය වැඩි කරනවා D2 භ්‍රමණාක්ෂේ ඉඳන් ක්‍රියා රේඛාවට තියෙන ලම්බක දුර D2. හරි. එහෙමනම් ඔන්න ඔය විදිහට මේ බරවල් දෙක නිසා F1 F2 නිසා මේ දෙපැත්තට බලගූර්ණ දෙකක් ඇති වෙනවා. දකුණු අත පැත්තට කැරකෙවෙන එකට අපි කියන්නේ දක්ෂිනාවර්ත බලගූර්ණය, වම් අත පැත්තට කැරකෙවෙන එකට කියන්නේ වාමාවර්ත බලගූර්ණය. දැන් එතකොට මේකේ F1 නිසා දක්ෂිනාවර්ත බලගූර්ණයක් තියෙනවා, F2 නිසා වාමාවර්ත බලගූර්ණයක් තියෙනවා. එතකොට ඇයි මේ ලී පටිය කොහාටවත් කැරකෙවෙන්නේ නැත්තේ? ඔව් ඇයි මේක කැරකෙවෙන්නේ නැත්තේ? ලෙසාර මොකෑ මේක කැරකෙවෙන්නේ නැත්තේ? කොහෙටවත් කැරකෙවෙන්නේ නැත්තේ ඇයි මේක? බලය සමතුලිත හින්දා. සමතුලිත නිසා. ඔව් සරලයි සමතුලිතයි තමයි. සමතුලිත කිව්වත් වැරද්දක් නෑ ළමයි ඒක. මේක කැරකෙවෙන්නේ නැත්තේ ඇයි? මේ වාමාවර්ත බලගූර්ණයේ සමානයි දක්ෂිනාවර්ත බලගූර්ණය. අපි ඔන්න ඔතනින් තමා ගාන හදන්න පටන් ගන්න. වාමාවර්ත බලගූර්ණයේ සමානයි දක්ෂිනාවර්ත බලගූර්ණය. මේ જાතියේ ගණන් හදනකොට අපි ඉස්සෙල්ලාම පටන් ගන්න ඔන්න ඔය පියවරෙන්. අපි මුලින්ම ලියනවා දණ්ඩ නිශ්චල බැවින් වාමාවර්ත බලගූර්ණයේ සමානයි දක්ෂිනාවර්ත බලගූර්ණය. දැන් මොකද්ද වාමාවර්ත බලගූර්ණය කියන්නේ ළමයි? වාමාවර්ත බලගූර්ණය කියන්නේ F2 වැඩි කිරීම D2. F2 වැඩි කිරීම D2. දක්ෂිනාවර්ත බලගූර්ණය කියන්නේ F1 වැඩි කිරීම D1. එතකොට මේ දෙක සමානයි. දැන් ඔයගොල්ලන්ට මේ જાතියේ ගණන් වල දෙන්නේ මේ දුරවල් දෙක දෙනවා. එක පැත්තකින් එල්ලලා තියෙන බලයක් දෙනවා. අනිත් පැත්තේ බලය කීයද කියලා අහනවා. එතකොට මේක බොහොම සරල සමීකරණයක්. නොදන්න පද එකයි තියෙන්නේ. ඒක හොයාගන්න කියනවා. right. මේ ටික ලියාගන්න. අපි බලමු ගානක් හදන හැටි. ඉක්මනින් මේ ටික ලියාගෙන මට අත උස්සන්න. අපි ගානක් හදන හැටි බලමු. පොතේ ලියන්න ටක් ගාලා ලියලා අත උස්සන්න. සර් රූප සටහනක් අඳින්න ඔය ඔක්කොම ටික ලියන්න ඕනද? ඔව් ඔක්කොම ටික ලියන්න. මේක ඉතාම වැදගත්. මේ පාඩමේ වැදගත්ම ටික මේ ටික ළමයි. ඔය ටිකුට් එක නෙවෙයි. සර් රූප සටහනක් අඳින්න ඕනේ. රූප තරහනක් ඕනේ. පාඩමේ වැදගත්ම ටික මේ ටික ඈ.
හරි සර්. හරි. ඉමේෂ් ඉක්මන් කරන්න ඉමේෂ්. ඉමේෂ් දිල්රංග නින්ද ගිහින්ද? ඉමේෂ් ඉන්නවනේ. හරි රයිට් ඉවරයිනේ. හරි අපි බලමු ගානක් හදන හැටි ළමයි. ඔන්න පළවෙනි ගාන. දැන් මේ ගානේ ටග් ගාලා ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන මේ ගානේ රූප සටහන අඳින්න ඉඩ තියලා ගාන හදන්න. නැත්නම් මං ගාන එවන්නම් මං මේක මං දාන්නම්. ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න ඕගොල්ලෝ ගාන ලියන්න ඉඩ තියාගෙන ගාන ලියන්න ඉඩ තියාගෙන මේක හදන්න. AB නම් දණ්ඩක් මීටර් 0.8ක් දිගලු. ඒ කියන්නේ දණ්ඩ මීටර් 0.8ක් දිගයි මේව. එයි හරි මැදින්
එල්ලා සන්තුලනය කර හරි මැදින් එල්ලලා තියෙනවා. ඉන්පසු ඒ කෙළවරේ නිව්ටන් 2ක බරක් එල්ලන ලදී. ඒ පැත්තේ කෙළවරේ නිව්ටන් 2ක බරක් එල්ලලා තියෙනවා. දණ්ඩ නැවත සමතුලිතතාවයට පත් කිරීම සඳහා දණ්ඩේ අනික් පැත්තේ නිව්ටන් 4ක බරක් එල්ලිය යුත්තේ සන්තුලන ලක්ෂයේ සිට කවර දුරකින්ද? ඒතර සන්තුලන ලක්ෂය ඉඳන් අපි අරන් තියනවා x කියලා ඒ දුර. එතකොට x හොයන්න තියෙන්නේ. එහෙමනම් බලන්න මේක හදන හැටි මම ඉස්සෙල්ලාම මේක පෙන්වන්නම් ඕගොල්ලන්ට කොහොමද හදන්නේ කියලා. අපි මුලින්ම ලියන්න ඕනේ වාමාවර්ත බලගූර්ණේ සමානයි දක්ෂිනාවර්ත බලගූර්ණේ. මේ රටාවට යන්න ළමයි. එතකොට වරදින්නේ නැහැ. වාමාවර්ත බලගූර්ණේ සමානයි දක්ෂිනාවර්ත බලගූර්ණේ. දැන් වාමාවර්ත බලගූර්ණේ කියන්නේ මොකක්ද? මෙන්න මේ පැත්තට කැරකෙවෙන එක. දක්ෂිනාවර්ත බලගූර්ණේ කියන්නේ මේ පැත්තට කැරකෙවෙන එක. ඊට පස්සේ දෙවනි පියවර දැන් අපි හොයනවා වාමාවර්ත බලගූර්ණේ. වාමාවර්ත බලගූර්ණේ කියන්නේ ඔන්න බලන්න වම් පැත්තට තියෙන බලය නිව්ටන් 2යි වැඩි කරන්න ඕනේ භ්‍රමණ අක්ෂයේ ඉඳන් බලයේ ක්‍රියා රේඛාවට තියෙන ලම්බක දුර 0.4. දක්ෂිනාවර්ත බලගූර්ණේ කියන්නේ බලය නිව්ටන් 4යි. ඊට පස්සේ දුරෙන් වැඩි කරන්න ඕනේ. දුර මේකේ බැරි වෙලා h කියලා අරන් තියෙන x. අකුර දාගන්න මෙතන. 4 වැඩි කිරීම h. දැන් ඕගොල්ලන්ට h නැත්නම් x හොයන්න තියෙන්නේ. මේක x කියලා ඔයගොල්ලෝ දාගන්න. දැන් කොහොමද x හොයන්නේ? මේ නිව්ටන් 4 අනිත් පැත්තට ගන්න තියෙන්නේ. ඒතර මෙතන වැඩි කිරීම තියෙන එක අනිත් පැත්තට එන්නේ බෙදීම වෙලා. නේද? එහෙමනම් හරස් ගුණිතේ දාලා ඔන්න සුළු කරා. h සමානයි 2 වැඩි කිරීම 0.4 බෙදීම 4. නේ? එතකොට උත්තරේ එනවා 0.2යි. එහෙමනම් මේ මොකද්ද මේ සන්තුලන ලක්ෂයේ ඉඳන් මීටර් 0.2ක් දුරින් තමයි මේක එල්ලන්න ඕනේ. මේ 4 කියන්නේ මේ කෙළවරටම තියෙන දුර. ඒතර මෙයාව එල්ලන්න ඕනේ 0.2ක් දුරින්. හරි මේක හදාගන්න ටක් ගාලා තව එකක් අපි හදමු. තනියම එකක් හදන්න ඊළඟ එක. හරි සර්. හරිනේ. රයිට්. ඔන්න එහෙනම් මේක තනියම හදන්න. අනේ සර් පොඩ්ඩක් ඉන්නකෝ. හරි. ඔමාෂා හරිද ලියාගත්තද? ඔව් සර්. හරි. එහෙනම් ඊළඟ යන්නේද? කවුද? ලෙසාර නේද? හරිද ඉවරද? හරි සර්. හරි. ඊළඟ ගාන. රයිට්. හදන්න බලන්න. දැන් මෙන්න මෙතන යොදන්න ඕනේ බලය යන්නේ මේ ඊතලේ ගහලා තියෙන්නේ. මොකක්ද චමෙන්? ඔය ගණන් ලියන්න තියන්න ඕනද? මේ ඕගොල්ලන්ගේ අභ්‍යාස මාලාවේ තියෙන ගණන් වගයක් මම මේ දීලා තියෙන්නේ. ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. පස්සේ ලියන්න. ගාන පස්සේ එතන ලියාගන්න පොතේ දැන් හදන්න. මට හදලා උත්තරේ ඕනේ. මෙන්න මේ ඊතලේ තියෙන දැන මේ 0.3ක් දුරින් මෙතනින් කොච්චර බරක් එල්ලන්න ඕනද කියලා අහන්න. මැසේජ් කරන්න උත්තරේ.
කලින් එකේ විදිහටම පටන් ගන්න. ඔමාෂා ආයසරයක් බලන්න චුට්ටක් ගාන. අදපු එක එවපු එක. හරි. අර කලින් පියවරම යන්න නදුලගේ හරි, නදුෂි හරි, ඔමාෂා හරි, ශිල්පා හරි, චමෙත් හරි උත්තරේ. නදුලා හරි. දෙසාර බලන්න චුට්ටක් ආයසරයක් සුළු කිරීම වැරදි. හිමාෂා හරි. රයිට් අපි බලමු ඇති වෙලාව. රයිට් ඉස්සෙල්ලාම පටන් ගන්න අර විදිහටමයි වාමාවර්ත බලගූර්ණය සමානයි දක්ෂිනාවර්ත බලගූර්ණය. ඊට පස්සේ අපි හොයනවා වාමාවර්ත බලගූර්ණය සමානයි 10 වැඩි කිරීම 6යි 0.6යි දක්ෂිනාවර්ත බලගූර්ණය කියන්නේ මේක F කියලා ගන්නවා බලය. දන්නේ නැහැනේ අපි. F වැඩි කිරීම 0.3යි. දැන් F හොයන්නේ කොහොමද? 0.3 අනිත් පැත්තට අරන් යන්න ඕනේ. එතකොට 10 වැඩි කිරීම 0.6 බෙදීම 0.3. එහෙමනම් අපිට එනවා එතකොට ওই විදියට නිව්ටන් 20ක් උත්තරේ. හරි. තව ගානක් හදන්න වෙලා තියෙනවා ළමයි. අපි තව ගානක් හදමු. මේකේ තව එකක් ඇති මං හිතන්නේ. ඒක නම් පියවර කීපයක් තියෙනවා. නෑ මේක අපි අනිත් දවසේ හදමු ළමයි. මේක හරියටම මැදින් සන්තුලනය කරපු දණ්ඩක් නෙවෙයි. මේකේ සන්තුලන ලක්ෂය තමයි ඒ තමයි භ්‍රමණ අක්ෂය වෙන්නේ. මාළුව එල්ලලා තියෙන B කියන ලක්ෂය බලය දෙන්නේ C වලින්. ඒක නිසා මේකේ චුට්ටක් වෙනස් විදිහේ අරකම තමයි ළමයි. හැබැයි මේකේ ඕගොල්ලෝ මේක බලපු හැටි C වලින් ගන්නවා දුර. C භ්‍රමණ අක්ෂය මැද තියෙන නිසා මේ C නෙවෙයි භ්‍රමණ අක්ෂය A. ඒකින්ද මේක මම අනිත් දවසේ හදනවා. අපි යනවා දැන් මේ
කවුද මේ පබසර ගණන් හදන්න පටන් ගත්ත විතරයි පබසර යනවා. තව එක්කෙනෙක් ගියා වගේ. කවුද? ඉමේෂ්ද? යොහානි රයිට්. ඉන්නවා කට්ටියනේ. කවුද ගියේ? දෙන්නෙක් ගියේ. අභිෂේක් ඉන්නවා, නදුල ඉන්නවා, උමාෂා, තිමාෂා, නදුෂි, තුමිදු, ගයන්, සමෙත්, අභිෂේක්, ලෂාරා, අත්සරණි. හරි දැන් කමන්නේ අපි එහෙමනම් මේ කෑල්ල අනිත් දවසේ කතා කරමු. චුට්ට හෙටත් අපි බලමු ඊටු ටික. හරි ළමයි. මේ අපි ඊට ක්ලාස් තියනව නේද? තියමු නේද? පොයේට ඔයගොල්ලෝ රෑ 10ට සිල් ගන්නවද ළමයි 8ට අනේ මන්ද? තියනවනේ මට නම් අවුලක් නැහැ ඉතින්. මං කියන්නේ තියමු කියලා. දවල්ට හෙට ඉස්කෝලේ පන්ති නැත්නම් දවල්ට තියන්නත් පුළුවන් හැබැයි. බෑ සර් අපිට ඉස්කෝලේ සිල් ගන්න ඔන්ලයින් එහෙමද? එකක් තියෙනවා. රැයට සිල් මිදෙනව නේද? සර් අපේ සීල් ගන්නවා. හවස දවල්. ඔව් සර් 11ට ඉවරයි උදේ. එහෙමනම් අපි මෙහෙම කරමු. අපි රෑ 8ට තියමු. 8ට තියමු මොනවා හරි ඔයගොල්ලන්ට එහෙම බැරි ප්‍රශ්නයක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්නකෝ. එක්කෙනෙකුට ඊතර කොහොමදත් ඉතින් එක්කෙනෙක් දෙන්නෙක් එන්නේ නැහනේ මේ එහෙම දවසකට. එහෙම නෙවෙයි අපි කරමු නේද මං නම් හිතන්නේ. එහෙම අවුල්ද මොකද්ද කියන්නේ පොයේට? නෑ නේද? අපේ බෞද්ධ මොනවා හරි ප්‍රශ්නයක් වේද ළමයි පන්ති කරලා. එහෙම නෙවෙයි මේ දවල් ළමයි නෙවෙයි අපි රැයටම කරමු. දවල් දැන් සමහර පන්ති වල අය සිල් ගන්නවා. එහෙම නෙවෙයි මේ ඒකින්ද අපි දවල්ට ඒ සිල් ගන්න වැඩේ ඒවා කරන්න පුළුවන් නේ. රැයට ඉතින් ඔය දැන් පන්සල් යන්නත් බෑනේ. ඒකින්ද අපි පාඩම කරමු. අවුලක් නැහැ. හෙට මේ ටික ඉවර කරලා අපි ගණන් ටිකක් හදමු. පුළුවන් වුණොත් අනිත් පාඩම පටන් ගමු. මේ පාඩමේ චුට්ටයි තියෙන්නේ ගණන් ටික හදන්න තියෙන්නේ අපිට. ගණන් දෙක තුනක් තව තියෙනවා. තියලා බල යුග්මය කියන එක. බල යුග්මයේ මේ ස්ලයිඩ් එකයි තියෙන්නේ මේකේ. මේ එච්චරයි තියෙන්නේ. එතකොට ඒ ටික අපි කතා කරලා පුළුවන් වුණොත් ඊළඟ පාඩමට යන්. එතකොට අපිට කොහොමදත් පාඩම් ටික ඉක්මනට ඉවර කරගන්න එක හොඳයි ළමයි. හරි. එවනම් අපි පන්ති තියමු හෙට. සුපුරුදු වෙලාවට තියමු. හරි. එහෙනම් ආයිබෝවන්. අපි අනිත් දවසේ ඉතුරු ටික බලමු. අයිබෝන් සර්. අයිබෝවන් සර් thank you sir.